समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. පින්නතුනි මේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ චිත්ත කියන වර්ගයේ සඳහන් වන 10 වෙනි ගාථා රත්නය. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරී. සියලු විපත් වැරදි සිත නිසා සිදුවෙන බව මේ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ වැඩ වාසය කරන කාලේ දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් අරමුණු කරගෙනද යන බව අපි මුලින් ටිකක් සාකච්ඡා කරලා ඉමු. පින්නතුනි, අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව අපේ බෞද්ධ පින්නතුන් නොදන්න කෙනෙක් නැති තරම්. අනාථපිණ්ඩික සිටුතුමා ළඟ සේවය කරන එක ගොපල්ලෙක් හිටියා, නන්ද කියලා. නන්ද බොහෝම ශ්‍රද්ධාවන්තයි. නන්ද ගොපල්ලෙක් තමයි. ඒ වුණාට නන්ද ලොකු ධනවතෙක්. සමහරට තමන්ගේ මේ ගොපළු රැකියාව තුලින්ම උපයාගත් මුදලකින් ඔහු සෑහෙන ධනවතෙක් බවට පත් වෙන්න ඇති. අනිත් එක තමයි නන්ද බොහොම කීකරු ලෙන්ගතු සේවකයෙක්. නන්ද සාමාන්‍යයෙන් අර්ධ මාසයකට සැරයක්, මාසයකට සැරයක් තමන්ගේ ස්වාමියා බලන්න යන එක ජීවිතේ පුරුද්දක් කරගෙන හිටපු කෙනෙක්. ඒ යනකොට කිරි, ගිතෙල් මේ ආදී නොයෙක් දේවල්ද අරගෙනම තමයි යන්නේ. නන්දට මේ යන ගමනේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවේදී. ඊට අමතරව නන්ද සමහරට සවැත් නුවරට ගියපු වෙලාවට ජේතවනාරාමයටත් යනවා ඇති. කෙසේ වෙතත් නන්ද නිතර ඇසුරු කරන්නේ සත්පුරුෂයෙක්නේ අනාථපිණ්ඩික සිටුතුමා. තමන්ගේ ස්වාමියා බොහොම සිල්වත් නිසා, තමන්ගේ ස්වාමියා බොහොම ගුණවත් නිසා නන්දත් ස්වාමියාගේ මගම ගමන් කරන්න පටන් ගත්තා. නන්දටත් එක දවසක් හිතුණා අනේ මගේ නිවසටත් භාග්‍යතුන් වහන්සේ වැඩම කරවලා මටත් දානයක් පූජා කරගන්න අවස්ථාව ලැබුණොත් ඒක මේ ජීවිතය තුළ මා ලබන මොන තරම්නම් භාග්‍යයක්ද කියලා. පින්නතුනි, ඉතින් ඒ භාග්‍යයේ තරම අපට වචන වලින් කියලා ඉවර කරන්න බෑනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නම මොන තරම් කලාතුරකින්ද ලෝකෙට පහළ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තරම් කෙටි ආයු කාලයක් තමයි වැළඳුවේ බුද්ධ ජීවිතය. මේ කෙටි ආයු කාලය තුල ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ගෙවල් කීයකටද වඩින්න ඇත්තේ? ඒ වැඩපු ගෙවල් අතර නන්දගේ ගෙදරත් එක ගෙදරක්. එහෙම වැඩමවාගෙන ගිහිල්ලා අසුන් පනවලා වඩා හිඳවලා දන් පූජා කරන්න ලැබෙන එක කීයෙන් කී දෙනෙකුට ලැබෙන භාග්‍යයක්ද? නන්ද සසරත් බොහොම පින් කරලා තියෙන බවත් මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා. සසර පින් කරලා තියෙන කාරණාව පැහැදිලි වෙනවා වගේම සසර කරගත් අකුසල කර්මේනුත් කොච්චර පින් කළත් අපියත් නොහැරම පස්සෙන් එන බවත් මේ කාරණාවෙන්ම මනාව ඉදිරියට අපිට ආපහු පැහැදිලි වෙනවා. නන්ද එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ගෙදරිනුත් මට අනුකම්පා කරලා දන් වේලක් වළඳන සේක්වා කියලා. නන්දගේ බලාපොරොත්තු, නන්දගේ ප්‍රාර්ථනා
සියල්ල මල්පල ගන්වමින් භාග්‍යතුන් වහන්සේ නන්දගේ ආරාධනාව බාරගත්තා. ආරාධනාව බාරගත්තට අහවල් දවසේ වඩින්නම් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළෙත් නෑ. ගෞරවයේ වැඩි නිසාත් එක්ක නන්ද ඇහැව්වෙත් නෑ. නමුත් Tamanට අදද හෙටද අනිද්දාද දිනයක් ලැබෙයි කියලා නන්ද බලාපොරොත්තුෙන් ඉන්නවා. කාලයක් ගත වුණා. නන්දට තාම භාග්‍යතුන් වහන්සේ අහවල් දවසේ වඩින්නම් කියලා දිනයක් නම් ලබා දුන්නේ නෑ. හේතුව තමයි පින්නතුනි, නන්ද නොදන්නේ, භාග්‍යතුන් වහන්සේ දන්නේ බොහෝ කරුණු මෙතන තියෙනවා. නන්ද දන්නේ නෑ නන්දගේ ජීවිතේ කවදාද ඉවර වෙන්නේ කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දන්නවා නන්ද කවද්ද මැරෙන්නේ කියලා. නන්ද කොහොමද මැරෙන්නේ කියලා. නන්දගේ මරණයට හේතුව මොකක්ද කියලා. සම්පූර්ණ ආයු ගෙවපු ජීවිතයක්ද නන්දට තියෙන්නේ? එහෙම නැත්නම් අකල් මරණයක්ද නන්දට තියෙන්නේ? මේ කරුණු සියල්ලම දැනගත්ත භාග්‍යතුන් වහන්සේ නන්දට ශ්‍රද්ධාව තියෙන බවක් දන්නවා. ඒ වුණාට තාම නන්දගේ ප්‍රඥාව මෝරලා නැහැ කියන එකක් දන්නවා. යම් දවසක නන්දගේ ප්‍රඥාව මෝරණ තුරු නන්ද ජීවත් වෙනවද කියන කාරණාවත් දන්නවා. එක දවසක් ධර්මචාරිකාවේ වැඩලා ආපහු වඩින අතරමඟ අපේ භාග්‍යතුන් වහන්සේ නන්දලාගේ ගෙවල් තියෙන පැත්තෙන් වැඩියා. නන්දගේ ගෙදරට ගමට ආසන්න වනලැහැබක භාග්‍යතුන් වහන්සේ විවේක ගත්තා. හැබැයි නන්දට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ අද මේ පැත්තට වැඩලා. භාග්‍යතුන් වහන්සේ අහවල් වනලැහැබි විවේක ගන්නවා කියලා. නන්ද බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියපු වනලැහැබට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා නන්ද වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. ඔය අතරේ නන්ද මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මගේ ගෙදර තියෙන්නේ මේ ළඟ. ස්වාමීනි මම ආරාධනාවකුත් කරලා තියෙනවා. ළඟටම වැඩපු එකේ භාග්‍යතුන් වහන්සේට අපහසු නැත්තම් ස්වාමීනි හෙට මගෙන් දානේ බාර ගන්න පුළුවන්ද කියලා. මේ වෙනකොට නන්දගේ ප්‍රඥාව සෑහෙන්න මෝරලා. නන්දට අනුග්‍රහ කරන්න භාග්‍යතුන් වහන්සේ හෙට දානේ බාරගත්තා. භික්ෂු මහා සංඝයා එක්ක නන්දර විචිත්‍ර කරලා සරසලා තියෙන තමන්ගේ නිවසට භාග්‍යතුන් වහන්සේ දානෙට වෙඩියා. දානි වළඳලා ඉවර වුණාම නන්ද බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තවත් බැගෑපත් ඉල්ලීමක් කළා. ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා තවත් දවස් කීපයක් දවස් 7ක් සම්පූර්ණ වෙන්න මගෙන්ම දන් වළඳන සේක්වා කියලා. පින්නතුනි මොන කරුණාවක්ද. භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාවත් පිළිගත්තා. නන්ද 7 දවසක් එක දිගට පුදුම ප්‍රීතියෙන් දන් දුන්නා. 7 වෙනි දවස අවසානයේ නන්දගේ දානය පිළිබඳව වර්ණනා කරලා ප්‍රශංසා කරමින් නන්දගේ හිත සතුටු කරලා පහදවලා අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කළා. කරුණ දැක්වුවා, සතුටු කෙරෙව්වා, සමාදන් කෙරෙව්වා. එහි ප්‍රතිඵලයක් හැටියට දේශනාව අවසානයේ නන්ද කියන ගොපල්ලා සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. දවස් 7 ඉවරයි. අපේ බුදුරජාණන් වහන්සේ දැන් වඩින්නයි කල්පනාව. නන්ද දැන් ආර්ය ශ්‍රාවකෙක්. නන්ද සතර පායෙන් සදහටම මිදුණා. සංසාරේ නන්ද කරගත් අකුසල කර්මයන් තව තියෙනවද අකල් මරණ නැත්නම් විපාක දීම සඳහා? සතර පායේ ගිහිලා විපාක දීම සඳහා නන්ද කරගත්ත යම්කිසි අකුසල කර්ම සමුදායක් තියෙනවා නම් නන්ද ඒ සියලුම කර්ම හොසි කළා.
නැවත සංසාරේ කවර කවමදාකවත් සතර අපායට ගමන් කරන්න හේතු වෙන කර්ම නන්දකින් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නන්ද සෝවාන් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන නන්ද භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් මගට වැටුණා. සෑහෙන දුරක් නන්ද බුදුරජාණන් වහන්සේගේ පසු ගමන් කළා. නන්ද නොදන්නවා වුණාට භාග්‍යතුන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා මේ තියෙන පියවරක් ගානේ නන්ද මේ පාරෙන් ආපහු යන්නේ නැහැ කියලා. නිවසින් එළියට බහිනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා පණ පිටින් නන්ද ආයේ මේ නිවසට එන්නේ නැහැ කියලා. ගේට්ටුවෙන් පිට වෙනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ජීවිතයේ ඇතුව නන්ද මේ ගේට්ටුවෙන් ආයේ ඇතුළට යන්නේ නැහැ කියලා. මහා පාරේ පහුවෙන මේ ප්‍රදේශයත් නන්ද ජීවග්‍රහණයෙන් පසු නොකරනවා කියන කාරණාවක් දන්නවා. සෑහෙන දුරක් පයින් භාග්‍යතුන් වහන්සේගේ පසුපස ගමන් කරපු නන්දට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නන්ද දැන් ඉතින් පාත්‍රය අපට දීලා දැන් පිටත් වෙන්න කියලා. නන්ද බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරලා පාත්‍රය පිළිගන්වලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහෝම සතුටින් නන්ද ගෙදර යන්න පිටත් වුණා. එක දවසකට දන් දෙන්න ආරාධනා කරලා 7 දවසක් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට දන් පූජා කරගන්න නන්දට ලැබුණු භාග්‍ය සතුට නන්දගේ හිත ඉහවහගිලා. හැබැයි වැඩි දුරක් නන්දට යන්න උන්නේ. කැලෑවෙන් ආපු ඊතලයක් නන්දගේ ශරීරයේ සිතුරු කරගෙනම ගමන් කළා. භික්ෂු සංඝ රත්නය දැකම නන්ද මෙරිලම වැටුණා. පහුවදා ධම්සභා මණ්ඩපයට එකතු වුණ භික්ෂුන් වහන්සේලා මේ නන්දගේ සිද්ධිය සාකච්ඡා කළා. 7 දවසක් අපට දන් දීපු නන්ද ගෝපල්ලා අපේ ඇස් ඉදිරිපිටම වගේ මෙරිල වැටුණා. අපේ බුදුරජාණන් වහන්සේ එදා නන්දගේ ගෙවල් පැත්තෙන් වඩින් නැතුව හිටියනම් නන්ද අදත් ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට අනර්ථයක් වුණා නේද කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වැඩලා භික්ෂු සංඝයාගෙන් ඇහුවා මහණෙනි මම සභාවට වඩින්න කලින් මොන වගේ සාකච්ඡාවකද හිටියේ කියලා. භික්ෂුන් වහන්සේලා නන්ද ගැන තොරතුරු භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එදා භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට අයහපතක් වුණා නේද කියලා. භාග්‍යතුන් වහන්සේ ඇයි කියන හේතු කාරණා උන්වහන්සේගෙන් අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ මහණෙනි. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම කිසියම්ම පුජ්‍යලයකට කවදාවත් අයහපතක් අසාධාරණයක් සඳහා නම් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි නන්ද අපේ පසු ගමන් කළේ නැත්තම් නන්දට ඊතලේ වදින්නේ නෑ නේද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි අපි එක්ක නන්ද එදා එන්නේ නැතුව මේ සිව් දිසාවෙන් ඉතුරු 3 දිසාවෙන් කොයි දිසාවකට නන්ද ගමන් කළත් එදා දවසේ ওই වෙලාවට නන්ද කොතනදි හරි මැරිලා වැටෙනවමයි. එදාට එළඹිලා තිබිච්ච නන්දගේ මරණය වළක්වන්න කෙනෙක් නැති තරම්. ආන්ගේ නිසා නන්ද විසින් පෙර කරගන්න ලද අකුසල කර්මයක විපාකයක් නන්දට ඒ වෙලාවේ විපාක දුන්නා. නමුත් නන්ද ආයේ කවදාවත් සතර අපායට යන්නේ නැති තැනටපත් කරන්න එදා අපිට පුළුවන් වුණා. නන්ද පෙරත් සංසාරේ මේ අකුසල කර්ම නිසා මේ විදිහට අකල් මරණ වලින් මරණයටපත් වෙලා තියෙනවා. නමුත් පින්නතුනි නන්ද පෙරත් අකල් මරණ වලින් මරණයටපත් වුණා වගේම මේ ජීවිතේත් නන්ද අකාලේ මරණයටපත් වුණා.
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එය ඔහුම සොයාගත්ත දෙයක්. ඔහුම හම්බ කරගත්ත දෙයක්. ඒ කර්මය ඔහුට විපාක දුන්නා කියලා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරාම භික්ෂුන් වහන්සේලා සාංශාරික ස්වභාවය ගැන මහත් බීතියක් උපදවා ගත්තා. වහවහ සසරින් මිදෙන්න උන්වහන්සේලා බොහෝ දෙනෙක් අරමුණු කරගත්තා. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එදා මේ ගාථාව දේශනා කළා. මහණෙනි, සසර කරගත්ත හැම විපතකටම මුල වැරදියට පිහිටව ගත්ත හිත කියලා. නන්දත් අකාලේ මැරුණා. නන්දගේ ප්‍රාණඝාත අකුසල කර්මවල විපාකයක් හැටියට තමයි නන්ද අකාලේ මැරුණේ. එහෙමනම් පින්නතුනි, අපිත් මේ සංසාරේ ඕන තරම් මේ වාගේ කර්ම කරලා තියෙනවා. නන්දට විතරක් නෙමෙයි මේක සාධාරණ. ඔබ කරගත්ත අකුසල කර්ම ඊළඟ මොහොතේ ඔබට විපාක දෙන්න බලාගෙන ඉන්නවා වෙන්න බැරිද? වාහනයක හැපෙන්න, ගහකින් වට්ටවන්න, තවත් කෙනෙක් ලව්ව පහර දෙවන්න. ඊළඟ මොහොතේ මොකකින් මොකක් වෙයිද අකුසලයේ බලපාගෙන ඇවිල්ලා. ඒක අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි, මේ හිත කියන ධර්මතාවය හැම වෙලාවම මනාව සංවරව තියාගන්න. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරී කියන ගාථා රත්නය එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. දිසෝ දිසං යන්තං කෛරා. කාටද පින්නතුනි දිසෝ කියලා කියන්නේ? දිසෝ කියලා කියන්නේ හොරෙකුට. පාලියෙන් හොරෙකුට තමයි දිසෝ කියලා කියන්නේ. දිසෝ දිසං හොරෙක් හොරෙකුට යන්තං කෛරා යමක් කරයිද? වේරී වා පන වේරින වෛරක්කාරී වෛරක්කාරීකට යමක් කරයිද? ඒ පින්නතුනි මෙතෙන්ට මේ හොරෙක් සහ වෛරක්කාරී කරගත්තේ බරපතල බව භයානක බව පෙන්වන්න. තමන්ට යම්කිසි හතුරුකමක් කරපු, එහෙම නැත්නම් තමන්ට හොරකමක් කරපු, සමහරලාට තමනුත් පිටරටකින් අරගෙන ආපු හොර බඩු තොගයක් තවත් ඒ වගේම වංචා සහගත පුද්ගලයෙක් වංචා සහගතව පැහැරගෙන ගිහිල්ලා. දැන් බලන්න ගෙන්නපු මිනිහයි පැහැරගත්ත මිනිහයි අතර මොන තරම් භයානක ගැටුමක් ඇති වෙයිද කියලා. පැහැරගත්ත මිනිහා හම්බුනොත් මොනව නොකරයිද මේ මිනිසයාට? දිසෝ දිසං යන්තං කෛරා. පින්නතුනි, හොරෙකුට දඬුවමක් කරනකොට ඒක හරි බිහිසුණු දඬුවමක් බවට පත් වෙනවා. සාමාන්‍ය කෙනෙකුට කරන දඬුවමක් වාගේ නෙමෙයි ඒක. බිහිසුණු දඬුවමක්. මොන විදිහට දඬුවම් කරන්න බැරිද? බිහිසුණුයි කියලා කියහම කොයි විදිහට යොදා ගන්න බැරිද ඒක? විවිධ විදිහට යොදන්න පුළුවන්. අපි කියමු හොරෙක් තව හොරෙක් අල්ලගෙන තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන. හැබැයි තමන්ගේ පරම හතුරෙක් මරන්න තීරණය කරනවා. එක පාර වෙඩි තියලා මරන්නේ නැතුව වේදනා දීලා මරන්න තීරණය කරනවා. පලි ගැනීමක් හැටියට. හිතලා බලන්නකෝ පින්නතුනි. අපේ ඇඟිලි ටික කපන්න බැරිද? කොට කෑල්ලක් උඩ තියලා තියුණු පිහියක් අරගෙන ඇඟිලි කැපුවොත් මොන වාගේ වේදනාවක් දැනෙයිද කියලා හිතලා බලන්න. ඒක වචනෙන් කියන්නවත් බෑ. මෙහෙම වේදනාවක් දැනෙයි කියලා. ඒ ඇඟිලි ටික දිගට කපාගෙන ඉහළටම එනවා. ඇඟිලි කපනවා. අත්ල කපනවා. අත්ලෙන් උඩට තියෙන මේ අත
ක්‍රමානුකූලව පෙති පෙති කපනවා. ඉවසන්න පුළුවන්ද? සුළුපටුද? පෙති පෙති කපනවා කියලා කියහම ආන් එහෙම අත් දෙකටම කකුල් දෙකටම මේ ශරීරයේ නොඑක් අවයව වලට නොඑක් ආකාරයෙන් වේදනා ගෙනල්ලා දීලා රිදවලා අන්තිමට මරලා දානවා. මේ කාරණාව බොහෝ කරුණු ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක්. මේ වේරී වාපන වේරිණං කියන කාරණාව. ඊළඟට දිසෝ දිසං යන්තං කෛරා කියන කාරණාව තවත් ගැඹුරුයි. හොරෙකුට කරන අපරාධයකට වඩා. එහෙම සඳහන් කරාම මේ හොරා තවත් හොරෙකුට කරන අපරාධය මොන වගේ වෙයිද කියන කාරණාව පින්නතුනි අපිට තේරෙන්නේවත් නැහැ. නියපොතු ටිකක් ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් නියපොතු අස්සර කටු ගහන්න පුළුවන්. සුළුපටු වේදනාවල්ද? දර කීරක්වත් නියපොත්ත අස්සේ ඇනිලා ඇති. හිතලා බලන්න කොහොමද වේදනාව කියලා. ආන් ඒ වාගේ පින්නතුනි සංසාරේ කරපු අකුසලුත් හේතු වෙලා ඒ ජීවිතවල නොඑක් පීඩාවන්ට කරදරවලට මූණ පාණ්ඩ ඕන තරම් අවස්ථා යෙදෙනවා. සමහර කෙනෙක් පෙර කරගත් අකුසලයක් විඳවනවා. තව කෙනෙක් අලුත් කර්මයක් රැස් කරනවා. කෙසේ වෙතත් හොරෙකුට දඬුවම් කරනකොට සාමාන්‍ය කෙනෙකුට කරන දඬුවමකට වඩා අතිශයින් බිහිසුණු භයානක දඬුවමකට ලක් කරනවා. වේරී වාපන වේරිණං වෛරක්කාරයෙකුට කරදර කරනකොටත් එහෙමයි. පෙර තමන්ට කරපු වරදක් නිසා ඒ පුජ්‍යලයා පිළිබඳව දැඩි වෛරකින් තමයි පසු වෙන්නේ. ඒ වෛරයට පරිගන්න අවස්ථාව ලැබුණහම තමන්ට කරදර කරපු හැටි, තමන්ට රිදවපු හැටි මේ දේවල් හිත හිතා තමන්ගේ කේන්තිය උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්නවා. ඒකයි සඳහන් කළේ වෛරක්කාරයෙකුට කරන කරදරයකට වඩා අතිශය භයානක කරදරයක් අනතුරක් අපිට කරනවා වැරදියට පිහිටව ගත්ත හිත. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. අපි විසින් අපේ හිත වැරදි මාර්ගයට යොදවහම ඒ වැරදි මාර්ගය තුල අපි නොඑක් අකුසල් කරනවා. දස අකුසල කර්මපතයන් වැඩියෙන් රැස් කරන්න පටන් ගන්නවා. මේ හිත අකුසලයට බර වෙච්ච නිසා. ආන් ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපේ හිත අකුසලයෙන් ඈත් කරලා කුසලයේ තුල පිහිටවන්න. මේ ජීවිතේ සිද්ධ කළා නම් යම් අකුසල් සමුදායක් මේ හැම අකුසලයක්ම අපි කරලා තියෙන්නේ වැරදියට පිහිටවපු හිත නිසා. ආන් ඒ නිසා පින්නතුනි මේ වැරදි හිතින් කරගන්න අකුසල කර්ම මේ සංසාරේ අපිට ඒකාන්ත වශයෙන් විපාක දෙනවා. යම් කාලික සෝවාන් ආදී මාර්ගඵලයක් ලැබලා සතර පායෙන් මිදුනත් නැවත උපදින ආත්ම භාව කීයක් තියෙයිද? සෝවාන් වහන්සේලා උපදින ආකාර 3ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. සත්තුක්කත්තු පරම එක ආත්මයකින් පස්සේ නැත්තම් ආත්ම 7ක්ම යනකම් තමන්ගේ ජීවිතයේ ඉදිරියට අරන් ගිහිල්ලා 7 වෙනි ආත්මෙන් සංසාරයෙන් එතර වෙනවනම් සත්තක්කත්තු පරම කියලා තමයි කියන්නේ. ආත්ම 7ක්ම ඉදිරියට යනවා. ඇයි මේ ආත්ම 7ක්ම ඉදිරියට යන්නේ? සඳහන් කරනවා සෝවාන් වහන්සේලාගෙන් ලාබාලම කෙනා. අඩුම ප්‍රඥාවක් අඩුම වීරියක් තියෙන කෙනා තමයි
සත්තක්කත්තු පරම කියලා කියන්නේ. ඒකයි එච්චර කල් යන්නේ. තව කෙනෙක් ඉන්නවා දෙවනි ආත්මෙන් පස්සේ. නැත්නම් ආත්ම දෙකකින් නැත්නම් දෙකකින් පස්සේ 7කට කලින් සංසාරයෙන් එතර යනවා. කෝලං කෝල කියලා කියනවා. සෝවාන් වුණාට පස්සේ ඊළඟ ආත්මෙදී දෙවනි ආත්මේ අනිවාර්යෙන් සංසාරයෙන් එතර යනවා. ඒක බීජී. සෝවාන් ආත්ම භාවයෙන් පස්සේ තවත් එක වතාවයි මේ සංසාරේ පැලවෙන්නේ. නැවත පැලවෙන්න තියෙන හේතු ඔක්කොම ඉවර කරනවා. නිසා ඒක බීජී. මේ විදිහට ආකාර 3ක් පැහැදිලි කරනවා. පින්නතුනි මේ කොයි ආකාරයෙන් වුණත් සතර අපායේ ගිහිල්ලා විඳින දුකක් නැති වුණාට මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලවක වානුවක නම් මේ ලෝක වශයෙන් විපාක දෙන්න තියෙන අකුසල් විපාක දෙනවා. එහෙම නැත්තම් නිරයේ උපද්දෝල විපාක දෙන අවස්ථා නිමක් නැහැ. මේ ලෝකේ මිනිස්සු කරගත්තනම් අකුසල් ඒ හැම අකුසලයක්ම කළේ වැරදි හිත නිසා. මේ සා දීර්ඝ කාලයක් සංසාරේ ඔබ මම ඇවිදලා එනවා. කොයි සා දීර්ඝ කාලයක්ද? ඔබට මතක ඇති අනමතග්ග සංයුත්තේ. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් එක පුද්ගලයෙක් මේ සංසාරේ හඬලා තියෙන කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලානේ. ඔබ මම අපි හැමෝම එහෙමයි. ඔබ මම හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල මේ සංසාරේ. මස් සඳහා අපේ බෙල්ල කපහම බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගර ජලයට වඩා වැඩි කියලා සඳහන් කළේ. ඒ තරම් ආත්මවල හරක් වෙලා ඉපදිලා තියෙනවා. වෙනත් සත්තු වෙලා කොච්චර ඉපදුනාද කියන කාරණාව නිමක් නැහැ. මේ සංසාරේ ඒ තරම්ම භයානකයි. මේ සංසාරේ ඒ තරම්ම දිගයි. ඒසා දීර්ඝ සංසාරික ඔබත් මමත් මේ යන්නේ වැරදියට පිහිටවපු හිතින්දා. එනම් මේ වැරදියට පිහිටවපු හිත මොනසා දීර්ඝ කාලයක් සතර අපායාදී දුකට හෙළහෙලා අපි මේ සංසාරය ඇදගෙන යනවද? ඒකයි දේශනා කළේ හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා පාපයට නැඹුරු වෙච්ච වැරදි හිත අපිට කරනවා දරුණු අපරාධයක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත හැම වෙලාවෙම පාපයෙන් ඈත් කරන්න. දස අකුසල කර්මපත වෙනුවට දස කුසල ධර්ම මත මේ හිත පිහිටවන්න. දස කුසල් මත මේ හිත සංවර කරන්න. සතර පායෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. එතකොට නන්ද මේ ජීවිතයේ හුඟක් කුසල් කළා. නන්ද සෝවාන් වුණා. නන්ද පෙර සංසාරේ කරගත්ත අති භයානක අකුසල කර්ම නන්දට තාම විපාක දෙනවා. නන්දට ඇනුනේ ඊතලයක්. නන්දත් සංසාරේ කාට හරි ඊතල වලින් ඇනලා ඊතල වලින් විදලා නන්ද මරණයටපත් කරන්න ඇති. නන්දටත් අනුරූප කර්මයක් ඒ විදිහටම විපාක දුන්නත් මේ ජීවිතේ යම් ප්‍රඥාවක් තිබුණා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. චිත්ත ප්‍රීතිය ශ්‍රද්ධාව තිබුණා. නන්දයින් ප්‍රයෝජන ගත්තා. නමුත් පින්නතුනි හිතලා බලන්න. මේසා දීර්ඝ සසරක ඇවිදගෙන එනකොට ඔබ මම කොච්චර අකුසල් කරලා ඇද්ද කියලා. පන්සිල් උල්ලංඝනය කරපු අවස්ථා කෝටි කීයක් ඇද්ද? ඒ සියලුම අකුසල කර්ම නිරයේ ගිහිල්ලා ගෙවලද මේ ඇවිල්ලා ඉන්නේ මෙහි? නෑ පින්නතුනි. අපි කරපු අකුසල් කඳු වගේ අපේ පිටිපස්සේ තියෙනවා. එක දිගට විපාක දුන්නත් ආත්ම 100,000 ගණන් විපාක දෙන්න තරම් අපි කරපු පව් විපාක දෙන්න බලාගෙන ඉන්නවා අපේ පිටිපස්සට වෙලා.
එවන් වූ අකුසල කර්ම කවදා කොහොම වෙලාවක මොන විදිහට නැගී ඉඳලා මගේ ජීවිතය අරගනීද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. අංග විකලයක් බවට පත් කරයිද, මන්ද බුද්ධිකයෙක් බවට පත් කරයිද, කන් ඇහෙන්නේ නැති කෙනෙක් බවට පත් කරයිද කියන කාරණාවල් අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ අකුසල කර්ම විපාක දෙන තුරු අපි මේ විදිහට ඉන්නවා. නමුත් හරියටම තේරෙනවා නම්, මනාව අවබෝධ කරනවා නම්, හෙට කණෙක් කොරෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊට කලින් අද කළ යුත්තේ අදම කරගත යුතුයි කියලා වීරිය වඩනවා. නමුත් පින්නතුනි, සංසාරේ කරගත් අකුසල කර්ම රාශියක් තාමත් විපාක දෙන්න තියෙන නිසා මේ ජීවිතේ පුළුවන් තරම් අකුසල් කරන එකෙන් වළකින්න ඕනේ. පුළුවන් තරම් අකුසල් කරන එකෙන් වැළකීලා අලුත් කර්ම එකතු කරන්නේ නැතුව පරණ කර්ම ටික කෙසේ හෝ ගෙවන්න වෙනවා. මේ ජීවිතේ නමුත් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන, සීලය පරාමර්ශණය කරගෙන, වීරිය යොදලා කෙනෙක් උත්සාහ කරනවා නම් සතර අපායෙන් මිදෙන මගට යන්න ඔහුට හොඳටම හැකියාව තියෙනවා. නමුත් පින්නතුනි, මේ සසර පුරා කරගත්ත අනන්ත අකුසල කර්මයන් අපිට විපාක දෙන්න තාමත් බලාගෙන සූදානම් වෙලා ඉන්න නිසා කොහොමත් අනාගතයේ අපිට හුඟක් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඊටා දරුණු බිහිසුණු දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද? මේ හිටියට මම පෙර ලොකු වැරදිකාරයෙක්. ඒ හැම වරදකටම දඬුවම් විඳලා නැහැ. නමුත් ඒ හැම වරදක්ම බලාගෙන ඉන්නවා මට දඬුවම් කරන්න. හිර ගෙදර හිර කූඩුවේ වැටිලා යකඩ පොළු අතරින් පාර දිහා බලාගෙන දුකසේ ඉන්න මිනිහෙකුට වඩා අතිශයින්ම දුක්ඛදායක ජීවිතයක් නිරේ තුල තියෙන්නේ. ඒ දුක වචන වලින් විස්තර කරන්නත් බෑ. ඒ දුක කියලා ඉවර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් භයානක දුකක්. ඔබයි මමයි සතර අපායට ගෙනියන්න හේතු වෙන භයානක අකුසල කර්ම මේ ජීවිතේ කරලා නැහැ කියලා සතුටු වුණත් පින්නතුනේ පෙර ජීවිතයක කරලා තියනවා වෙන්න පුළුවන්. තවම විපාක දීලා නැහැ වෙන්න පුළුවන්. ආන් ඒක නිසා නැවත නැවත කර්ම රැස් කරලා එකතු නොකරන්න ඕනේ. පෙර කරගත්ත කර්ම වෙනුවෙන් අනාගතයේ දඬුවම් රාශියකට අපි දැනටත් උරුමකම් කියනවා. කඩුවෙන් කොටලා මරයි, පිහියෙන් ඇනලා මරයි, ගහලා තලලා පෙලලා මරයි, වාහන වලට යට කරලා මරයි, ඊටා දරුණු විදිහට වද දීලා මරයි. ඒ සඳහා හේතු වුණ කර්ම නිමක් නැතුව තියෙනවා. සත්ත්ව ලෝකයේ සත්තු මරණ කාලේ අපි කොයිතරම් වද දීලා මරන්නේ නැද්ද? විනෝදයට ඇති කරන්නේ නැද්ද? නමුත් හිර කරගෙන, ගැට ගහගෙන, නිදහස නොදී හදලා රැස් කරගන්න අකුසල කර්මය සසර ආත්ම කීය විපාක දෙයිද කියන කාරණාවවත් තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම් අකුසල් කන්දක්. අනාගතේ මහා දඬුවම් ගොඩක් විඳින්න නියමෙච්ච වැරදි කරුවන් කණ්ඩායමක් අපි. අනාගතේ විඳවන්න වැරදි ගොඩක් කරලා තියෙන අපි නැවත නැවත අලුත් වැරදි කර කර මේ වැරදි කන්දටම එකතු කරනවා නම් කවද්ද මේ ගමන කෙටි කරගන්නේ? ආන් ඒක නිසා මේ වැරදියට පිහිටවපු හිත හැම වෙලාවෙම සම්මා දිට්ඨියට අරගන්න ඕනේ. වැරදියට පිහිටවපු හිත. එහෙම නුනොත් තවත් අති දීර්ඝ කාලයක්
මේ භව ගමනේ ඇවිදින්න සිද්ධ වෙනවා. මේ මහා භද්‍ර කල්පේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. 4 නමක් පහළ වෙලා ඉවරයි. මතුවට පහළ වෙන්න ඉන්නවා මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එවන් උතුම් වූ භාග්‍යතුන් වහන්සේලා මහත් ආශ්චර්ය ප්‍රාතිහාර්ය දක්ව මේ වාගේ රටවල් වල සුවිශේෂී භූමි ප්‍රදේශවල රණින් බැබලි ලෝක සත්වයා සුවපත් කරමින් කටයුතු කරන අපේ භාග්‍යතුන් වහන්සේ අපිට මග කියලා දුන්නා මේ සංසාරයෙන් වහා ඈතර යන්න. ඒ පියවර ඒ මග දේශනා කරපු විදිහටම අනුගමනය කරලා පෙර කරගත් අකුසල් පවා ඒ තැන්වලම වියලලා හිස් කරලා තියලා මේ සංසාරයෙන් ඈතර යන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ බුද්ධාන්තරය තුල ඔබට අපට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.